आइबोन අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඒ කියන්නේ LKS 7 මාතෘකාව සාකච්ඡා කරමින් සිටියේ අවසාන වශයෙන්. එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයකේ ඊටම වැදගත් කොටසකට අපි අද ප්‍රවිෂ්ඨ වෙන්නේ. ලියාගමු පුංචි අනුමාතෘකාවක් විදිහට මුදල් ප්‍රවාහයන් දී නොමැති අවස්ථාවකදී මුදල් ප්‍රවාහයන් දී නොමැති අවස්ථාවකදී ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම. ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම. ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීම. ළමයි මේ ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් සකස් කරන්න යන්නේ මොනවා දෙන්නේ නැතුවමද අන්න මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු දෙන්නේ නැතුවම ලියන්න. යම් කිසි අභ්‍යාසයක පෙර පරිදි මුදල් ප්‍රවාහයන් දී නොමැති නම් මුදල් ප්‍රවාහයන් දී නොමැති නම් එවැනි අවස්ථාවකදී මුදල් ප්‍රවාහයන් දී නොමැති නම් එවැනි අවස්ථාවකදී ඒවා සොයා ගැනීමට අභ්‍යාසය තුල ලාභාලාභ ප්‍රකාශයක් හෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දෙකක් හෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දෙකක් හා අතිරේක තොරතුරු රාශියක් දී තිබිය හැක. මෙවැනි අවස්ථාවකදී මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම සඳහා අනුගමනය කළ යුතු මූලික පියවර පහත පරිදි විශ්ලේෂණය කළ හැක. මෙන්න මේ විදිහට පහත පරිදි විශ්ලේෂණය කරන්න පුළුවන්ලු. මූලික තොරතුරු පහත පරිදි විශ්ලේෂණය කළ හැක. 1 අංක 1 ලියාගන්න තොරතුරු ටික. අංක 1 ලැබිය යුතු හා ගෙවිය යුතු පාලන ගිණුම් සකස් කර ලැබිය යුතු හා ගෙවිය යුතු පාලන ගිණුම් සකස් කර ණය ගැති ලැබීම් හා ණය හිමි ගෙවීම් සොයා ගන්න. එයටතේ තරු ලකුණක් දාලා ලියන්න. ඒ සඳහා
අභ්‍යාසයි ඒ සඳහා අභ්‍යාසයි ගැනුම් දී නැත්නම් ගැනුම් දී නැත්නම් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ අපිට. එයද සොයාගන්න එයද සොයාගන්න බලමු කොහොමද හොයාගන්නේ කියලා. ගැනුම් දී නැත්නම් එයද සොයාගන්න. දෙක මෙහෙයුම් වියදම් දී තිබේ නම් මෙහෙයුම් වියදම් වරණක් ඇතුළේ ලියන්න ෂය හා පොලි හැර ඒ දෙක නැතුව ගන්නෙ. දී තිබේ නම් උපචිත ගලපමි අනේ වචනයට ඉලක්ක ගහ ගන්න. ගෙවූ වියදම සොයා ගන්න. ගෙවූ වියදම සොයා ගන්න. තුන්වෙනි එක අංක 3 මොකද කියන්නේ මෙහෙයුම් වියදම් හා මෙහෙයුම් වියදම් මේ කියන්නේ පොලිස් ආශය හැර දීලා තියෙනවා නම් උපචිත ගලපමින් ගෙවූ වියදම සොයා ගන්නලු. ඊළඟ එක තුන්වෙනි එක ගෙවූ පොලිය දී තිබේ නම් ගෙවූ පොලිය දී තිබේ නම් උපචිත ගලපමි ගෙවූ පොලිය දී තිබේ නම් උපචිත ගලපමි මෙතන මේ ගෙවූ කියන වචනේ පොලිය දී තිබේ නම් උපචිත ගලපමි. ඒකෙත් උපචිත ගලපමින් කියන වචනයට ඉලක්ක ගහ ගන්න. ගෙවූ පොලිය සොයා ගන්න. අර මුලින් තිබිච්ච ගෙවූ කියන වචනේ කපලා දාන්න. 4 බදු දී තිබේ නම් උපචිත ගලපමි අනේ වචනයට ඉලක්ක ගහ ගන්න. උපචිත ගලපමි ගෙවූ ආදායම් බදු සොයා ගන්න. ගෙවූ ආදායම් බදු සොයා ගන්න. ගෙවූ ආදායම් බදු සොයා ගන්න. ඊළඟට අංක 5 ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබීම දී තිබේ නම් එය මෙන්න මේ වචනයට ඉලක්ක ගහ ගන්න. වෙනත් ආදායම් ලැබීම දී තිබේ නම් එය ආයෝජන කටයුතු ලෙස ගන්න. ආයෝජන කටයුතු ලෙස ගන්න. 6 වෙනි එක ආයෝජන කටයුතු ලෙස ගන්න. 6 වෙනි එක
ජංගම නොවන වත්කම් වල ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචලනය වරාණක් ඇතුලේ ෂය හැර තොර පිරිවැයේ කොහොම ෂය තියෙන්න බෑනේ ෂය හැර ආයෝජන කටයුතු ලෙස ගන්න ආයෝජන කටයුතු ලෙස ගන්න ආයෝජන කටයුතු ලෙස ගන්න ආයෝජන කටයුතු ලෙස ගන්න හත්වෙනි එක කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව ලෙස මූල්‍ය කටයුතු වලට ගන්න මූල්‍ය කටයුතු වලට ගන්න අනේකෙත් කොටස් ප්‍රාග්ධනයේ විචලනය කියන එක යටින් ඉරක් ගහ ගන්න 8 ජංගම නොවන වගකීම් වල විචලනය මූල්‍ය කටයුතු ලෙස ගන්න ජංගම නොවන වගකීම් වල විචලනය මූල්‍ය කටයුතු ලෙස ගන්න 9 ගෙවූ ලාභාංශ තිබේ නම් ගෙවූ ලාභාංශ තිබේ නම් ගෙවූ ලාභාංශ තිබේ නම් එය මූල්‍ය කටයුතු ලෙස ගන්න මෙන්න මේකේ ගෙවූ ලාභාංශ තිබේ නම් කියන එක යටින් ඉරක් ගහ ගන්න. ඒක තමයි හයිලයිට් කරගන්න. ළමයි මෙන්න මේක ගොඩක් ගණන් වල දෙන්නේ නෑ අපිට. ඒ නිසා අපිට ඒක හොයා ගන්න වෙනවා මෙන්න මේ විදිහට. ගෙවූ ලාභාංශය හොයාගන්නේ හරිද? වසරේ සුද්ධ ලාභයෙන්. වසරේ සුද්ධ ලාභය කියන්නේ බදු පසු එක. ඒකෙන් අඩු කරන්න රඳවාගත් ඉපැයුම් අතර වෙනස මේක ලියාගන්න ඉතාම වැදගත්. මොකද ගොඩාක් ගණන් වල ගෙවූ ලාභාංශ දෙන්නේ නැහැ අපිට හොයාගන්න වෙනවා. ඔක අපිට ගණන් කීපයක් හදද්දි ගණන් රාශියක් හදද්දි අපිට ওই පියවර ටික පැහැදිලිව අවධාරණය වෙනවා. අහගන්න මතක ඇති එදා අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් රෝල් කරන විදිය කිව්වා. ඉස්සෙල්ලාම එනවා කිව්වා උඩින්ම මොන කටයුතු කියලාද? මෙහෙයුම් කටයුතු කියලා. අපි කිව්වා මෙතන රූල් 12ක විතර ඉඩ ප්‍රමාණයක් තියලා ලියන්න ඕනේ කිව්වා. මොනවද? අඩු කළා ගෙවූ බදුයි අඩු කළා ගෙවූ පොලියයි. ඊට පස්සේ එක රූලක් තියලා ලියන්න ඕනේ කිව්වා දෙවෙනි වර්ගය. මොනවද ඒ ලියන්න ඕනේ කිව්වේ? ආයෝජන කටයුතු.
ඊට පස්සේ අපි කිව්වා රූල් 5ක් විතර තියලා ඊට පස්සේ ලියන්න කියලා මොන කටයුතු කියලාද? මූල්‍ය කටයුතු. ඊට පස්සේ රූල් 5ක් විතර තියලා මොනවද ලියන්න කිව්වේ? මුදල් හා සමාන දෑවල විචලනය. ඊට පස්සේ තියෙනවා මොනවද? ආරම්භක මුදල් හා සමාන දෑ. උත්තරේ නෝ මොනවද? අවසාන මුදල් හා සමාන දෑ. ඉක්මනින් වාගේ ආකෘතිය අඩුපාඩුවක් තියෙනවා නම් දරුවෝ ඒක ඉස්සෙල්ලාම හදා ගන්න විනාඩියක් දෙන්නම්. ඔය ආකෘති ටික ගහලා නැත්තම් වීඩියෝ එක කොහොමම පෝස් කරලා ඒකේ නොමම නවත්තලා හරිද? ඔය ආකෘති ටික ගහලා ඉන්න අපරාධ නැත්තම් ආකෘති අපි ගහන්න අනවශ්‍ය ලෙස විභාගෙදී ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී කාලය දෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින් පළවෙනි ආකෘතිය ගහ ගන්න පොඩි වෙලාවක් දෙන්නම්. right දැන් යන් අපි පළවෙනි පියවරට ගානේ. ඔන්න දැන් වැඩ නවත්තලා ගණනාට අතිරේක අභ්‍යාසවල හරිද අතිරේක අභ්‍යාසවල මුදල් ප්‍රවාහ ප්‍රකාශ සිද්ධාන්ත හුරු කිරීමේ ගැටලු කියන එකේ පළවෙනි අභ්‍යාසය ගන්න. උඩින් නම ලියා ගන්න පෙළි තුනකට සීමිත සයුර සමාගම සීමිත සයුර සමාගම 2018 12:31 අවසන් වසරට 2018 12:31 අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය උඩින් රුපියල් 1000 කියලා දාගන්න කෙලවරේ. දැන් ඕන දරුවෝ හොඳට අහගන්න. ඒකේ පළවෙනි ගානේ පොඩි වෙනස්කම් කිරීම දෙකක් කරගන්න. එකක් තමයි අර ලද ලාභාංශ කියන සංඛ්‍යාව 150ක් කරගන්න 50 තියෙන එක. ඊට යටින් මෙහෙයුම් වියදම් කියන සංඛ්‍යාව
හරිද 500ක් කරගන්න. මෙහෙයුම් වියදම් කියන සංඛ්‍යාව 500ක් කරගන්න. අරක 150යි මේක 500යි. right. දැන් ඔන්න වැඩ නවත්තලා හැමෝම මාත් එක්ක මේ ගාන හදන්න ඕනේ. කියවන්න පළවෙනි පියවර. ලැබිය යුතු හා ගෙවිය යුතු පාලන ගිණුම් සකස් කරලා. ආකෘතියට යටින් මට ආකෘතියට යටින් ඉන්න නෑ මම මෙතනින් ගහනවා. T ගිණුම් දෙකක් ඕනේ කරනවා. ලැබිය යුතු දෑ පාලන ගිණුමයි ගෙවිය යුතු දෑ පාලන ගිණුමයි රූල් කරගන්න. පළවෙනි එක නම් කරගන්න. ලැබිය යුතු දෑ පාලන මේක ගෙවිය යුතු දෑ පාලන. ඒ කියන්නේ ණය ගැති ණය හිමි. රුපියල් 1000 කියලා ගිණුම් දෙකේම උඩින් දාගන්න. මාත් එක්කම ගාන හදාගෙන යන්නේ. මේ අරියන් රෝල් 3ක් විතර තියලා එකතු කරන ඉරි දෙක ගහන්න. ගිණුම එකතු කරන ඉරි දෙක ගහන්න. ළමයි ලැබිය යුතු කියන්නේ මොකක්ද අපේ? වක්කමක්. වක්කමක තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. එහෙනම් ආරම්භක දාන්න හර පැත්තේ අවසාන එකක් දාන්නේ මේ යටින් එකතුවට යටින් හර පැත්තේ. හැබැයි ඒක අනිත් පැත්තට පගේ කියලා යනවා. මොකද දෙකම හර ශේෂ මේ ඊගේ දෙකම එක පැත්තේ එන්න ඕනේ. හර පැත්තේ. මේකේ ඊගේ දෙකම ඉන්නේ බැර පැත්තේ. ඊගේ දෙකම ඉන්නේ බැර පැත්තේ. මොකද වගකීමක්. ඊගේ දෙකම බැර පැත්තේ අනිත් පැත්තේ පගේ කියලා එනවා. මේකේ හර පැත්තේ ඊගේ මේකේ බැර පැත්තේ ඊගේ. දැන් ඔයාලට දීලා තියෙන තොරතුරු ගානට යන්න. දැන් මේ අපි තාම පළවෙනි තොරතුරේ ඉන්නේ. ඕම් බලන්න. මට කියන්න ඕකේ දීලා තියෙනවානේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2017යි 18යි කියලා. එතකොට 17 කියන්නේ ආරම්භක 18 කියන්නේ අවසාන. එහෙනම් බලන්න 17 වෙළඳ ලැබී යුතු දෑ තියෙන්නේ 300යි. ඒ කියන්නේ ආරම්භක 300යි. එතකොට අවසාන තියෙන්නේ කීයද? 500යි. ඒක මේ පැත්තේ දාන්න 500යි. ආරම්භක 300යි අවසාන 500යි. දැන් බලන්න වෙළඳ ගෙවිය යුතු දෑ ආරම්භයේ තියෙන්නේ කීයද? 450යි. එතකොට අවසානයේ තියෙන්නේ 400යි. අවසානයේ තියෙන්නේ 400යි. ශේෂ ටික දාගත්තා. එතකොට මේකට ශේෂ ටික ඕනේ. තව දෙකක් ඕනේ. එකක් ඕනේ විකුණුම්. අනිත් එක ඕනේ ගෙනුම්. බලන්න ඔය ගානේ විකුණුම් දීලා තියෙනවද? ඔව් දීලා තියෙන උඩම කීයක් දීලා තියෙන්නේ 2000යි. ගෙනුම් දීලා තියෙනවද? නෑ. මේන් අපි ලියුවා බෝඩ් එකේ නෝට් එක. ඒ සඳහා පහත අභ්‍යාසයේ ගෙනුම් දී නැත්නම් එයද සොයා ගන්න ඕනේ. ඒක හොයා ගන්න ඕනේ දීලා නෑ. එහෙනම් හොයාගන්නේ මෙහෙමයි. මෙන්න මේ වගේ සූත්‍රයක් ලියන්න ඕනේ ගෙනුම් හොයාගන්න. ගෙනුම් සමානයි විකුණුම් පිරිවැය එකතු කිරීම අවසාන තොගය ඒකෙන් අඩු කරනවා ආරම්භක තොගය අඩු කරනවා ආරම්භක තොගය විකුණුම් පිරිවැයට අවසාන තොගය එකතු කරලා ඒකෙන් ආරම්භක තොගය අඩු කරනවා. ආරම්භක තොගය අඩු කරනවා. අවසාන තොගය එකතු කරලා ආරම්භක තොගය අඩු කරනවා. දැන් හොයාගමු. විකුණුම් පිරිවැය උඩ දීලා තියෙනවා 1200යි. අවසාන තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙනවා 18ක 400යි. ආරම්භක තොගය 17ක කීයද තියෙන්නේ? 250යි. ගානත් එක බලන්න. 1600න් 250ක් ගියාම 1350ක් එනවා ගෙනුම්.
ආන් ඒක දාන්න මෙතන ගැනුම් 1350යි. දැන් ඔයා තුලණය කළා මෙන්න මෙතන ගෙවීම් ටික හොයන්න. මේන් මෙතන තුලණය කළා ලැබීම් ටික හොයන්න. ගිණුම තුලණය කළා කො ඉක්මනට බලන්න. ගිණුමෙන් මේ දින්නේ අපි මේ ණය ගැති ලැබීම් සහ ණය හිමි ගෙවීම් සොයා ගන්න. කොහරිද මෙතන 2300යි ඒකෙන් 500ක් ගියා 1800යි මෙතන 1800යි ඒකෙන් 400ක් ගියා 1400යි ආන්ගේ උත්තර දෙක ගන්න මේකට මෙතන උඩටම ගන්න ණය ගැති ලැබීම කීයදාවේ 1800යි ලැබීමක් නිසා ධන ඊළඟට ආව ණය හිමි ගෙවීම ගෙවීමක් නිසා ඍණ ඊළඟ එකෙන් ආව කීයද 1400යි 1400යි ඊළඟට දෙවෙනි පියවරට යනවා මොකද තියෙන්නේ මෙහෙයුම් වියදම ෂය සහ පොලිය හැර බලන්නෝකේ මෙහෙයුම් වියදම් කියලා එකක් තියෙනවද ඔව් අර අපි 500 කරගත් එක තියෙන්නේ පොලි සහ ෂය හැර පොලියක් තියෙනවා පොලිය ගන්නෙ නැහැ එතකොට ෂයත් හැර ෂය දීලා නැහැ ගානේ ෂය හැර ඒ කියන්නේ මේ 500 ගන්නලු මොනවද උපචිත ගලපමින් බලන්න ඔයාගේ ශේෂ පිරික්සුමේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උපචිත මෙහෙයුම් වියදම් මෙහෙම තියනවද නෑ කිසි දෙයක් නෑ එහෙනම් මෙන්න මෙතන ලියන්න මෙහෙයුම් වියදම් ගෙවීම් කියලා කීයක් තියනවද ළමයි ගානේ 500ක් තියෙනවා එතකොට උපචිතයක් තිබ්බොත් කොහොමද ගලපන්නේ කියලා අපි කියලා දෙනවා. කොහොමද ගලපන්නේ කියලා ඒ උපචිතයක් තිබිච්ච වෙලාවට කියලා දෙන්න දැන්. ඔන්න ඊළඟ එකේදී තියෙනවා. ඊළඟ එකේදී හම්බෙයි අපිට එකකදී හරි පොලිය දීලා තියෙනවා නම් බලන්න පොලිය දීලා තියෙනවද? පව් තියෙනවා 100ක් කියලා දීලා තියෙනවා. ඒකටත් උපචිත ගලපමින් නේද ගන්න කියන්නේ. උපචිත ගලපමින් ගන්න කිව්වට උපචිත නැහැ. උපචිත නැහැ. ඒ නිසා පොලිය දීලා තියෙනවා නම් ඒක ගන්නලු ඒක ගෙව් පොලි විදියට ගන්න මෙතන කෙලින්ම 100යි. මොකද උපචිත කිසි දෙයක් නැහැ. ඊළඟට බදු දීලා තියෙනවා නම් උපචිත ගලපමින් ගෙව් බද්ද හොයා ගන්න ඕනේ. ඕකේ උපචිත නැහැ. බදු කීයක් තියෙනවද? 150යි. කෙලින්ම මෙතනට දාන්න 150යි බදු ඊළඟ එක ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබීම් තියෙනවා නම් ඒවා ආයෝජන කටයුතු ලෙස ගන්නලු ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබීම්
බලන්න ඕකේ වෙනත් ආදායම් තියනවාද කියලා දරලා පෙට්ටියකින් ලද කොමිස්සර ඔව් තියෙනවා. ලද ලාභාංශ තියෙනවා. මොන කටයුතු විදිහට ගන්න කිව්වේ? ආයෝජන කටයුතු වල ගන්න ලද ලාභාංශ. කීයක් තියෙනවා කිව්වේ? ලද නිසා ධන 150යි. 150යි. එකසිය 50යි. ඊළඟට ජංගම නොවන වත්කම් වල විචලනය. ගණ්ඩලු ෂය හැර. හරිද? ජංගම නොවන වත්කම් වල විචලනය ගණ්ඩලු ෂය හැර. බලන්න ජංගම නොවන වත්කම් මොනවද තියෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආන්දේපල තියෙනවා. ෂය හැර මේකේ ෂය තිබුණේ නැහැ. විචලනය කියන්නේ 2500 එකක් 3000ක් වෙලා දීපල වැඩි වෙලා කියන්නේ දරුවෝ දීපල මිලදී අරගෙන. ඒක මොන කටයුතු වලට දාන්න කියන්නේ? ආයෝජන කටයුතු වල දාන්න. දීපල මිලට ගැනීම. මට කියන්නේ මිලට ගන්නවා කියන්නේ සල්ලි ගෙවනවානේ. ගෙවනවා නම් ධනද ඍණද? ඍණ. කීයක් තියනවලුද? 500ක් තියෙනවා. ඇයි 2500ක 3000ක් වෙලා? ජංගම නොවන වත්කම් වල විචලනය ෂය නැතුව. අපි ෂය තියෙද්දි කොහොමද කියලා අපි කතා කරමු ඉස්සරහදී. ඊළඟ එක කොටස් ප්‍රාග්ධනයේ විචලනය. කොටස් නිකුතුව ලෙස මූල්‍ය කටයුතු වලට ගන්නලු. බලන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනයක් තියනවද කියලා? ඔව් 2200ක් තිබිච්ච එක 3000ක් වෙලා 800ක් වෙලා ඒක කොටස් නිකුතුව ලෙස ගන්නලු මූල්‍ය කටයුතු වලට ගන්න. කොටස් නිකුතුව කීයද තියෙන්නේ? 800යි. ධන සල්ලි හම්බ වෙනවා. 8 ජංගම නොවන වගකීම් වල විචලනය. ඔය ගානේ බලන්න ජංගම නොවන වගකීමක් තියෙනවනේ ණයකර කියලා. ණයකරවල විචලනය මූල්‍ය කටයුතු වල ලෙස ගන්නලු. බලන්න ළමයි ණයකර 300ක් තිබිච්ච එක 500ක් වෙලා ඔය කියන්නේ ගානේ ණයකර මොනවා කළාද කොටස් වගේම නිකුත් කරලා කීයක් තියනවද? 200ක් වැඩි වෙලා. අන්තිම පියවර ගෙවූ ලාභාංශ තියනවා නම් ඔව් තියනවා. ඒ දුන්නේ නැත්තම් තමයි මෙහෙම හොයන්න ඕනේ. තියනවා. ඒක මූල්‍ය කටයුතු විදියට ගන්නලු. බලන්න උඩ ගෙවූ ලාභාංශය 100ක් තියනවනේ. ඒක කෙලින්ම මූල්‍ය කටයුතු වලට ගන්නලු ගෙවූ ලාභාංශ කියලා. මූල්‍ය කටයුතු වලට ගන්න ඍණ 100යි. අපි හිතමු දරුවෝ ඒක දීලා තිබුණ නැහැ කියලා 100. එහෙම වුණා නම් ගන්නේ කොහොමද? වසරේ ලාභය. ඒ 100ට උඩින් බලන්න වසරේ ලාභය කීයක් තියනවද? 200යි. ඒකෙන් අඩු කරන්න ඕනේ රඳවාගත් ඉපැයුම් අතර වෙනස. බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ රඳවාගත් ඉපැයුම් දෙක අතර වෙනස 100ක් තියනව නේද? එහෙනම් අතන 200න් 100ක් අඩු වෙච්චාම කීයද ගෙවූ ලාභාංශය? 100යි. ඒක විතරයි මේ සූත්‍රයෙන් හොයන්න තියෙන්නේ. එතකොට අපේ පියවර 9 ඉවරයි. පියවර 9 ඉවරයි කියන්නේ ගාන හදලා අවසන් මූලික දත්ත ටික දාලා. දැන් අපිට එකතු කරන්න තියෙන්නේ. මෙතන එකතු කරන්න 1800න් 1900ක් ගියා ඍණ 100යි. ඒකෙන් මේ දෙකම අඩු වෙනවා කියන්නේ ඍණේවා එකතු වෙනවා 350යි ඍණ. මේ දෙක එකතු කරපුවාම 350ක් ඍණ එනවා එතන. මේ ටික එකතු කරපුවාම 900ක් ධන එනවා. දැන් මේ ටික සුළු කරන්න ධන 900යි ඍණ 700යි ධන 200ක් එනවා. ඒ 200ට ආරම්භක මුදල් සමාන දේ එකතු කරන්න 200ක් තියෙනවා.
බලන්න ආරම්භක මුදල් 200ක් තියෙනව නේද කියලා. එතකොට 200යි 200යි 400යි. කොහොමද මේ උත්තරේ හරිද කියලා බලන්නේ. ඔයාට අවසාන මුදල් 400ක් දීලා තියෙනවා ඒක රවුන්ඩ් කරගන්න. හැබැයි දැන් ගානේ උත්තරය ආවා කියලා ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. මෙතන මේ වාක්‍ය ටික ලියන්න ඕනේ. මෙතන වාක්‍ය ලියන්න ඕනේ. මෙතන ඉන්න හින්දා වාක්‍ය ලියන්න ඕනේ. මෙතන වාක්‍ය ලියන්න ඕනේ. මෙතන වාක්‍ය ලියන්න ඕනේ. බලන්න ඉක්මනට මේ වාක්‍ය හතර ලියන්න රිනක් දකද කියලා බලලා. ඕක කියලා දුන්නයි තාම පැහැදිලිව. කොයික්ම කරන්න. මෙතන ලියන වාක්‍යය මොකද්ද රිනේ හින්දා මෙහෙයුම් වලට යෙදවූ මුදල්. මෙහෙයුම් වලට යෙදවූ මුදල්. මෙතන ලියන වාක්‍යය මොකද්ද? මෙතන ලියන වාක්‍යය මොකද්ද? මෙතන ලියන්නේ මොකද්ද ලියන්නේ? මාතෘකාවේ නම මෙහෙයුම් කටයුතු වලට යෙදවූ. මෙහෙයුම් කටයුතු වලට යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන ලියන්නේ ආයෝජන කටයුතු වලට යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන ලියන්නේ ධන හින්දා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. 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 right. යන්න ළමයි දෙවෙනි ගාන ඔය හා සමානවමයි තියෙන්නේ. ඉක්මනින් දෙවෙනි ගාන හදන්න ගන්න. දෙවෙනි ගාන පෙරවැඩ ටික ක්‍රමානුකූලව ගහලා ආකෘතිය හරියට නම් කරලා හරියට මේ මූලික સિદ્ધාන්ත ටික ඉගෙන ගන්න. ඊට පස්සේ අපිට පාස් පේපර් ස්ටික් කළාට පස්සේ ඕගොල්ලන්ට තේරෙනවා මේකේ මේ මහා ලොකු දෙයක් නෑ කියලා. මුලින් ටික රටාවට හුරු වෙන තුරු හරි කල්පනාවෙන් මේ පියවර ටික පාවිච්චි කරන්න ඕක කටපාඩම් කරන්න ඕනේ නෑ. රටාවට හුරු වන තෙක් ආකෘතිය හරියට ගහගෙන මනින් දෙවෙනි ගාන
පියවරෙන් පියවර යන්න. උඩින් නම ලියන්න ඉස්සෙල්ලාම ඉක්මනට තව විනාඩි කිහිපයක් දෙන්නේ.
රයිට් බලන්න දරුවෝ ලැබී යුතු වල ආරම්භක ශේෂය 300යි අවසාන ශේෂය 500යි. ගෙවී යුතු වල ආරම්භය 400යි අවසානය 200යි. අවසානය 200යි. ඊළඟට විකුණුම් තියනවා 4000යි. ගැනුම් දීලා නැහැ. ගැනුම් හොයා ගන්න ඕනේ. විකුණුම් පිරිවැය තියෙන්නේ 2200යි. ඒකට අවසාන තොගය 200ක් එකතු කරනවා. ඒකෙන් ආරම්භක තොගය 400ක් අඩු කරනවා. එතකොට එනවා 2000ක් ගැනුම්. ඒක මෙතෙන්ට දැම්මා. එතකොට මේ පැත්ත 2400යි. මෙතන වෙනසක් එනවා 2200ක්. දැන් මේක 4300යි 500ක් ගියාම 3800යි. දැන් දාන්න මෙතන ණය ගැති ලැබීම 3800යි. ණය හිමි ගෙවීම 2200යි. ඒක ඍණ. ගෙවීමක් නිසා ඍණ. ඕන් දෙවෙනි පියවර. මෙහෙයුම් වියදම් ෂයයි පොලියයි නැතුව උපචිත ගලපමින් වියදම හොයා ගන්න ඕනේ. මේකෙත් උපචිත නැහැ. මෙහෙයුම් වියදම 500ක් තියෙනවා පොලිය නැතුව. එතකොට මේ 500 ගත්තා මෙතන මෙහෙයුම් වියදම් ගෙවීම කියලා 500ක් දැම්ම ඍණ. පොලිය තියෙනවා නම් උපචිත නැහැ මොකුත්. පොලිය තියෙන්නේ 200යි. කෙලින්ම මෙතෙන්ට දැම්ම 200. බදු තියෙනවා. කීයද බදු තියෙන්නේ? 400යි. උපචිත කිසි දෙයක් නැහැ. බදු 400ක් මෙතෙන්ට දැම්මා. ඊළඟට ලද කොමිස්සර වෙනත් ආදායම් තියෙනවා නම් බලන්න වෙනත් ආදායම් තියෙනවද? ඔව් ලද පොලියක් තියෙනවා. ලද පොලියක් කීයද? 200යි ධන. ලද පොලිය 200යි ධන. ලද පොලිය 200යි ධන. ඊළඟ ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචලනය. ෂය නැතු ඔය ගාන ෂය දීලා නැහැනේ. පිරිවැයේ විචලනය 10ක් තියෙන එක 1800ක් වෙලා දීපල මිලදී අරන් 800ක්. 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 ඊළඟට කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව ලෙස ගන්නලු. බලන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනය තියෙනවා 1100ක 1900ක් වෙලා කියන්නේ 800කින් වැඩි වෙලා. ජංගම නොවන වගකීම් වල විචලනය ඔය කියන්නේ ණය කරවල 500 තිබිච්ච එක 400ක් වෙලා අඩු වෙලා. ඒ නිසා දාන්නේ ණය කර නිදහස් කිරීම කියලා. 100ක් තියෙනවා ඍණ ගෙවලා. ණය ගෙවලා. ණය නිදහස් කරලා. ඊළඟ ගෙවූ ලාභාංශ තිබේ නම් ඔව් තියෙනවා උඩේකේ 300ක් තියෙනවා ගෙවූ ලාභාංශ. පියවර ටික අවසන්. දැන් එක්ක අවු කරන්න උඩ ඉන්න. පිළිවෙලට එකතු කරලා අර වාක්‍ය ටික ලියන්න.
හරිද? දැන් බලන්න. මෙතන උත්තර මේකෙන් 2600ක් ගියාම 1100යි. ඒකෙන් 600ක් ගියාම ධන 500යි. මෙතන ඍණ 600යි. මෙතන ඉන්නේ ධන 400යි. එතකොට ධන 900යි ඍණ 600යි කියන්නේ ධන 300යි. ධන 300ට එකතු කරන්න ඕනේ ආරම්භක 500යි. එතකොට ඔන්න ඔතන තියෙන උත්තරේ එනවා 800යි. උත්තරේ එනවා 800යි. මේවට වාක්‍ය ලියන්න ඕනේ. මට කියන්න මේකට ලිව්වේ ධන හින්ද කොහොමද ලිව්වේ? මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මේකට ලියන්නේ කොහොමද? ඒකට ලියන්නේ කොහොමද? මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මේකට ලියන්නේ කොහොමද? මේකට ලියන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මේකට ලියන්නේ කොහොමද? ආයෝජන කටයුතු වලට යෙද වූ ආයෝජන කටයුතු වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මේකට ලියන්නේ කොහොමද? මූල්‍ය කටයුතු වලින් ජනනය වූ මූල්‍ය කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මූල්‍ය කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මූල්‍ය කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් ඔන්න අර උපචිත කොටස් ටිකත් එක්ක උපචිත කොටස් ටිකත් එක්ක උපචිත කොටස් ටිකත් එක්ක අපි යනවා ඊළඟ එකට. උපචිත කොටස් ටිකත් එක්ක අභ්‍යාසාංක 3 ඉක්මනින් රූල් කරගන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශය මේ ගිණුම් ටිකත් එක්ක අපි MA වල සහ FAR වල paper discussions කරලා ඉවර වෙච්ච පාඩම් වල paper discussions past paper discussion ලබන සතියේ ඉඳලා අපි දානවා paper discussion. කොයික්මනින් පෙරාඩ ගිණුම් දෙකත් එක්ක තුන්වෙනි ගාන උඩින් නම ලියන්න පේජ් 3කට.
කොයි ඉක්මනට මූලික කොටස් ටික මුල පුරන්න. දැන්ට ගානක් හුරු වෙනකම් පියවර වලට අනුව යන්න. පියවර අවශ්‍ය වෙන්නේ හුරු වීමට පමණයි. ඒ නිසා පියවර විභාගෙදී අනුගමනය කරන්න ඕන කියලා කිසිම දෙයක් නැහැ. පාලන ගිණුම් දෙක ගහ ගන්න විකුණුපේ විගණුම් හොයන විදිය ලියන්න. මොකද විභාගෙත් 80%ක් එන්නේ වක්‍ර ක්‍රමය. එතකොට වක්‍ර ක්‍රමයට මේ ක්‍රමය අපි හුරු වෙන එක වඩාම යෝග්‍යයි. එතකොට හරියට AC අපිට වක්‍ර ක්‍රමයේ ගණන් ටික කතා කරන්න.
බලන්න තුන්වෙනි එකේ ලැබී යුතු ගිණුම් වල ආරම්භය 500යි අවසානය 200යි. ඊළඟට ගෙවී යුතු ගිණුම් වල ආරම්භය 800යි අවසානය 300යි. අවසානයේ 300යි. ඊළඟට විකුණුම් තියෙනවා 2600යි. ගැනුම් දීලා නැහැ. ගැනුම් හොයන්නේ විකුණුම් පිරිවැය 1600ට. එක්කහු කරනවා අවසාන තොගය 400ක්. ඒකෙන් ආරම්භක තොගය 100ක් අඩු කරනවා. එතකොට 1900යි. දැන් සුළු කරලා ගන්න. මෙතන 3100යි. 200ක් ගියාම 2900යි. මෙතන එනවා 2700යි. 300ක් ගියාට පස්සේ මෙතන 2400යි. ඒ දෙක ගන්න මෙතෙන්ට 2900ක් ධන 2400ක් ඍණ. හරි දෙතෙන් වෙනකම් වියදම් ගෙවීම ගන්නේ මෙහෙයුම් වියදම ෂයයි පොලියයි හැර මේ ගානෙත් ෂය නැහැ. හැබැයි මේ ගානේ පොලිය තියනවා ඒක අයින් කරලා මෙහෙයුම් වියදම 600ක් තියෙනවනේ. ඒතකොට මෙහෙයුම් වියදමේ වෙන කිසි උපචිතයක් දීලා නැහැ. ඒ නිසා මෙතන මෙහෙයුම් වියදම් ගෙවීමක් දාන්න පුළුවන් අපිට කෙලින්ම 600යි ෂය නැති නිසා. බදු මේ පොලිය දී තිබේ නම් උපචිත ගලපන්නලු. ඕන් දරුවෝ හොඳට බලන්න. පොලිය කීයද තියෙන්නේ ඔතන 150ක් තියෙනව නේද? ආන් යටින් උපචිතයක් තියෙනවා පොලිය. එතකොට උපචිතයක් තියෙනවා නම් මොකද කරන්න කියලා දෙන්න යන්නේ. පැත්තකින් ලියා ගන්න උපචිතයක් තියෙනවා නම් මුල එක එකතු කරන්න. මුල එක මොකද කරන්න ඕනේ? එකතු කරන්න. අග එක අඩු කරන්න. මුල එක එකතු කරන්න. අග එක අඩු කරන්න. ඔච්චරයි තියෙන්නේ. දැන් බලන්න අතන උඩින් 150ක් තියෙනවනේ. මුල එක එකතු කරන්නලු 150ක් 150යි 300යි. ඒකෙන් අග එක අඩු කරන්නලු 300න් 100ක් ගියාම කීයද එන්නේ? 200යි. දාන්න ගෙවු පොලිය 200යි. මුල එක එකතු කළා අග එක අඩු කළා. දැන් බදු උඩම 300යි. ඒ විදිහට උපචිතයක් තියෙනවා බදු වල. මුල එක එකතු කළා 350යි. ඒකෙන් 150ක් ගියා. බදුත් එන්නේ කීයද? 200යි. මුල එක එකතු කළා අග එක අඩු කළා. ඒක ඉවරයි. මේ දින මේ උපචිත ගලපන්නේ එහෙමයි. මුල එකතු කරනවා අග අඩු කරනවා. ලද කොමිස්සර වෙනත් ආදායම් තියනවද කියලා බලනවා. ඔව් ඕකේ තියෙනවා ලද කුලිය 250යි කුලි දාන. ලද කුලිය 250යි දාන. ඊළඟට මොනවද තියෙන්නේ? ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචරණය ගන්නලු ෂය හැර. ෂය අයින් කරලා. ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචරණය. ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචරණය බලන්න පිරිවැයේ විචරණය ජංගම නොවන වත්කම් වල
1600ක් තියෙන එක 2600ක් වෙලා දේපල මිලට අරන් 1000ක් ඍණ පිරිවැය විචරණය. ඊළඟට කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව ලෙස ගන්නලු මට කියන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනය තියෙනවා 1400ක 2000ක් වෙලා ඔය කියන්නේ කොටස් නිකුතුව 600යි. sorry 2600යි 1200ක් තියෙනවා කොටස් නිකුතුව. ණය කර ඡංග බනවන වගකීම මුලින් කීයක්වත් තිබුණේ නැහැ දැන් 500යි. ඔය කියන්නේ ණය කර නිකුත් කරලා තියෙනවා ධන 500යි. ගෙව් ලාභාංශ තියනවාද කියලා බලනවා ගානේ. ඔව් තියනවා. කීයද ගෙව් ලාභාංශ තියෙන්නේ? 150යි. දැන් සුළු කරන්න උඩ ඉඳලා හරිද බලන්න මේකෙන් මේක අඩු කළාම මෙතන ඍණ 100යි ඍණ 100යි මේ ටික එකතු කළාම ඍණ 500යි මෙතන තියෙන ඍණ 750යි මේ ටික එකතු කරපුවාම 1550ක් වෙනවා ධන එතකොට මෙතන එනවා ධන 300ක් ඒකට ආරම්භය එකතු කරන්න ඕනේ 400යි. එතකොට උත්තරේ 700ක් එනවා. දැන් මෙන්න මේවට අවශ්‍ය වාක්‍ය ටික ලියන්න. ඒවට අවශ්‍ය වාක්‍ය ටික ලියන්න. වාක්‍ය ටික ලියන්න. අතන තියෙනවා මෙහෙයුම් වලට යෙද වූ මුදල්
මෙහෙයුම් වලට යෙදවූ මුදල්. මෙතන තියෙනවා මෙහෙයුම් කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙයුම් කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන තියෙනවා ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන තියෙනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. right. ගණන් තුනක් අපි ඒ කොටසේ හදලා ඉවරයි. ඊළඟට ඔයා 4යි 5යි එකතු කරන්නේ නැතුව ගාන අවසාන එකතු කරන්නේ නැතුව 4යි 5යි හදන්න. ගාන අවසාන එකතු කරන්නේ නැතුව ඊළඟට 6 7 8 අලුත් ගැළපිල්ලකුත් එක්ක තියෙන මෝටර රථ ඉවත් කිරීම. අලුත් ගැළපිල්ලකුත් එක්ක ඒ නිසා 6 7 8ට ආකෘති රූල් කරලා තියාගන්න. ආකෘති රෝල් කරලා හැබැයි ආකෘතිය විතරක් නෙමෙයි ආකෘතියයි මෙන්න මේ ටිකයි. හරිද? ඒකට ගණන් දෙකක් තියෙනවා ඔයාලට තනියම හදන්න. අපි උත්තර චෙක් කළාට පස්සේ එකතු කරන්නේ. ගණන් දෙකක්. තව තුනක් තියෙනවා. ඒක අපිත් එක්ක හදන්න ආකෘති තුනක් රෝල් කරන් ඉන්න. ඒකට ඊළඟ ඔන්ලයින් එකට කලින් ඔයා අනිවාර්යෙන්ම ඒ ටික මොනවද කරලා තියෙන්න ඕනේද? අවසන් කරලා තියෙන්න ඕනේ. එතකොට අපි ඍජු ක්‍රමයේ මූලික સિદ્ધාන්ත සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ අපිට ඒක ඔන්ලයින් එකකින් පුළුවන් වක්‍ර ක්‍රමයේ මූලික સિદ્ધාන්ත ටික සම්පූර්ණයෙන් මොනව කරන්නද සාකච්ඡා කරන්න. තේරුණා? right. අපි එහෙමනම් ඊළඟ පියවරට යම් ඊළඟ ඔන්ලයින් එකේදී.